අද දින නමස්කාරයට පැමිණ සිටින ඔබ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතා ආදරෙන් හා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම සමාජ මාධ්‍ය දාලය ඔස්සේ අප සමග සම්බන්ධ වන සෑම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතා ආදරෙන් හා ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. අපි ස්වාමීන් වහන්සේගේ වචනය අසන පිණිස අපි ස්වල්ප මොහොතක් අපි අපගේ දැස් වසාගෙන උන්වහන්සේ අභිමුඛයට එමු. ජීවමාන පියාණනි, අපි වහන්සේ පාමුලට මේ මොහොතේ එනවා විශේෂයෙන්ම වහන්සේගේ වචනය අසන පිණිස පියාණනි. අපගේ ජීවිතවල අපගේ හදවත්වල
බොහෝ අයදුම වහන්සේ පාමුල අපි තබනවා මේ මොහොතේ පියාණනි. පියාණනි ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු අපි දකින්නේ නැහැ පියාණනි. නමුත් පියාණනි වහන්සේ පාමුල අප සිටිනවා මේ මොහොතේ. පියාණනි වහන්සේගේ කරුණාව, වහන්සේගේ පුදුම අනුග්‍රහය, වහන්සේගේ සැපයීම අපගේ ජීවිත මැදේ තබන්න පියාණන් වහන්සේ. පියාණනි විශේෂයෙන් මේ මොහොතේ යම් කෙනෙක් වහන්සේ පාමුල ජීවිතයේ අයදුමක් කන්නලවක් ඔබ වහන්සේ පාමුල තබනවාද? ඒ පුද්ගලයා ඔබ වහන්සේ පාමුල තබනවා පියාණනි. දරුවා ඔබ වහන්සේ ඉදිරියේ කැප කරනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ ඒ ජීවිතයට කතා කරන්න යන නිසා තුතිවන්ත වෙනවා පියාණනි. ඔබ වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න යන නිසා තුතිවන්ත වෙනවා පියාණනි. පියාණනි විශේෂයෙන්ම ප්‍රසන්න වචනේ ඔබ වහන්සේ පාමුල තබනවා. පියාණනි වචනය තුලින් අපගේ ජීවිත ආලෝකමත් කරගන්නට, අපගේ ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්නට ඔබ වහන්සේගේ කරුණාව, බලය, මඟ පෙන්වීම අප එකිනෙකාට දෙන්න පියාණනි. නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අද දිනේ අපි උන්වහන්සේ පාමුල බලන්ට යන්නේ අපි දිහාවට. අපි උන්වහන්සේ පාමුල ස්වල්ප මොහොතක් අපි විමසා බලමු. උන්වහන්සේ අභිමුඛයේ මම මොන වගේ පුද්ගලයෙක්ද? දැන් බලන්න යන්න එපා මගේ යහපැත්තේ ඉන්න එක්කෙනා මොන වගේද, මගේ අල්ලපු ගෙදර එක්කෙනා මොන වගේද, නැත්නම් පල්ලියේ ඉන්නේ තව පවුලක් දිහා බලේ පවුල මොන වගේද කියන එක. අද අපි බලන්න යන්නේ ස්වාමීන් වහන්සේ අභිමුඛයේ අප එකිනෙකා කවුරුන්ද කියන එක. අපිට ගොඩාක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ජීවිතවල අපි උන්වහන්සේ පාමුල අහන දෙයක් තියෙනවා. ස්වාමීනි මම මෙච්චර වහන්සේ පාමුලට ඇවිල්ලත් මගේ ජීවිතේ ප්‍රශ්නවලට තවම පිළිතුරක් නැත්තේ ඇයි? ඇයි ස්වාමීනි මගේ ජීවිතේ තාමත් මම හෙම්බත් වෙලා කලකිරිලා එපා වෙලා ඉන්නේ කියන එක. ඔබ අහලා නැද්ද එහෙම? අහලා නැද්ද? අපි අහනවා ගොඩාක් වෙලාවට එදී. ඇයි ස්වාමීනි තවමත් මට ප්‍රශ්න? අපි බලමු අපේ ජීවිත දිහාට. අපි ස්වාමීන් වහන්සේ පාමුලද බලන්ට යනවා. අපේ ජීවිතය උන්වහන්සේගේ දේව රාජ්‍ය තුල අපේ ජීවිත තුල තිබී යුතු ප්‍රධාන කාරණා කිහිපයක්. යටි අපි බලන්න අවශ්‍යයි මගේ ජීවිතේ අපේ එකිනෙකාගේ ජීවිතවල මේ කාරණා තියෙනවද කියන එක. පළවෙනි දේ තමයි අපි උන්වහන්සේ පාමුල අපි උන්වහන්සේ පිළි අරගෙන උන්වහන්සේ ඉදිරියේ ගැලවීම ලබා තිබෙනවා නම් ඔබගේ මගේ ජීවිතයේ අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීලා තිබෙනවා. අපි හැමෝටම එකම පොරොන්දුවක් දෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ පාමුල අපි ගැලවීම ලබා පසුතැවිලි වී ගැලවීම ලබා තිබෙනවා නම් උන්වහන්සේ ඔබගේ ජීවිතය තුළ පොරොන්දුවක් දීලා තියෙනවා. හැබැයි මේ පොරොන්දුව කියනකොට අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා. අපි හිතනවා මේ පොරොන්දුව දුන්නාම ඒ පොරොන්දුව තුල තියෙන්නේ අපේ භාෂාවෙන් කියන්නේ මොකද්ද? රෝස මල් යහනාවක් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඔබ බැලුවොත් බයිබලයේ දිහාවට බයිබලයේ යේසුස් දෙවියන් වහන්සේ බයිබලය තුල සෑම මිනිසෙකගේම ජීවිතේ පොරොන්දුවක් දුන්නා. උදාහරණයක් ආබ්‍රහම්ට මොකද කිව්වේ? මම නුඹ මහා ජාතියක් කරන්න යනවා. දැන් ආබ්‍රහම්ට මේ පොරොන්දුව ලැබුණාම ඒ පොරොන්දුව ලැබුණ මොහොතේ ඉඳන් ආබ්‍රහම් ඔබ දකින්නද ආබ්‍රහම් කිසි ප්‍රශ්නයක් නැහැ. එල්ලපු දේ ලැබුණා. සුව පහසු ජීවිතයක් ගත කරා. නැහැ. ආබ්‍රහම්ගේ ජීවිතේ උන්වහන්සේ පොරොන්දුව ලැබුණත් උන්වහන්සේ පාමුල ආබ්‍රහම්ගේ ජීවිතේට දුක කියන කාරණාව ආවා. දුක කියන කාරණාව ආවා. උන්වහන්සේ පාමුල අපි පොරොන්දු උන්වහන්සේ අපේ ජීවිතවල දෙනවා. ඒක තමයි කියන්නේ ගීතාවලිය 127 පළවෙනි පදේ. මොකද්ද කියන්නේ? ස්වාමීන් වහන්සේගේ නොසාදන සේක් නම් සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසති. ස්වාමීන් වහන්සේ නුවර ආරක්ෂා නොකරන්නේ නම් රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටිති. දැන් අපි බලන්න ඕනේ අපගේ ජීවිතවල උන්වහන්සේ දීලා තියෙන පොරොන්දුව ඇත්තටම මම හදාගත්ත පොරොන්දුවක්ද? උන්වහන්සේ මට දුන්න පොරොන්දුවක්ද? අපි ගොඩක් වෙලාවට අපි හදාගෙන අපි හිතනවා මේක උන්වහන්සේ මට දුන්න පොරොන්දුවක් කියලා. එහෙම පොරොන්දු මේ පදයට අනුව කියන එහෙම පොරොන්දු නිෂ්ඵල වෙන්න යනවා. ඉතින් අපේ ජීවිතේ අපි අහන්න ඕන දේ තමයි ස්වාමීනි මම මගේ බලයෙන් නෙමෙයි.
ස්වාමීනි මම මගේ ශක්තියෙන් නෙමෙයි ඔබ වහන්සේගේ ශක්තියෙන් ඔබ වහන්සේගේ පොරොන්දුව මම දරාගෙන තිබෙනවාද? තවත් උදාහරණයක් බලුත් උප්පත්ති පොතේ කියනවා බාබෙල් කොත. ඒ ස්ථානයේ උනේ අවසානයේ දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඉතින් මේ මොහොතේ පළවෙනි කාරණා අපි අපේ ජීවිතවලින් අහන්න ඕනේ ස්වාමීනි ඔබ වහන්සේ මට පොරොන්දුවක් දීලා තිබෙනවද? මම හදාගෙන පොරොන්දුවක් නෙමෙයි. ඒ පොරොන්දුව තුල මම ආබ්‍රහම් වගේ යෝසෙෆ් වගේ දුක් විඳින්න සූදානම්ද? ඒ පොරොන්දුව දරාගෙන යන්න මම සූදානම්ද? පළවෙනි දේ. දැන් පොරොන්දුවක් දුන්නට පස්සේ ඊළඟ කාරණේ තමයි අපි මේ පොරොන්දුව තුල මොකද තියෙන්න ඕනේ? ඉවසීම කියන කාරණේ අපේ ජීවිතවල තියෙන්නට ඕනේ. අපිට ගොඩාක් පුද්ගලයෝ වැටෙන තැනක් තමයි මේ ස්ථානය. පොරොන්දුව දන්නවා මේක දෙවියන් වහන්සේ මට දුන්නේ. හැබැයි මොකද්ද වෙන්නේ? ඉවසීම කියන කාරණය නැහැ. අද මේ වර්තමාන ලෝකයේ අපි හැමදේම පුරුදු කරන්නේ ඉක්මනින් කරන්න. එහෙම නෙමෙයිද? කුස්සියට ගියොත් කොහොමද තියෙන්නේ? ඉස්සර මොකද්ද ඉතින් දරලිපප්පත්තු කරලා හාල් ටික ලිපේ තියලා ඕක ගාවට වෙලා ඉන්න ඕනේ. ඇයි? ඕකෙන් පොඩ්ඩක් හරි එහෙට මෙහෙට ගියොත් බත රොස් වෙනවා. අද එහෙම නෙමෙයි. අනේ ඕක දිහා බලන්න දෙයක්වත් නැහැ. අර රයිස් කුකර් එකට දැම්ම ඔක්කොම කරා තමන්ගේ වැඩ කරගෙන ඉන්න බලන් ඔක්කොම ඉවර වෙලා තියෙනවා. නේ? අපේ ජීවිතවල අද වර්තමාන ලෝකේ හැමදේම ඉක්මනින් කරගන්න. තවත් එක් උදාහරණයක් කියන්න. මීට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා 30කට වගේ ඉස්සෙල්ලා ගියොත් අපි කොහොමද තවත් කෙනෙක් සමග සම්බන්ධ වුනේ? කොහොමද? ලියුම් ලියලා. ලියුමක් අපි ලියනවා. ඒ ලියුම යාට යන්න සාමාන්‍යයෙන් විදේශ රටකට නම් අනේ මාසයක් දෙකක් යනවා. ඉතින් ඒ ලියුම එහෙට ගිහිල්ලා පිළිතුරක් ලබා ගන්න තවත් මාස දෙකක් යනවා. ඉතින් විදේශ රටක කෙනෙක්ගෙන් පිළිතුරක් ලබා ගන්න සාමාන්‍යයෙන් මාස 3කට වඩා යනවා. අද කොහොමද? සමහරට හිනත් වෙනවා. දැන් ඕනනම් අනේ මේ දැන් කතා කරන්න පුළුවන්. අපේ ජීවිතවල අපි මේ ලෝකේ වර්තමාන ලෝකේ ඉවසීම කියන දේ අපිට නැති කරලා තිබෙනවා. ඉතින් මොකද වෙන්නේ? අපි දෙවියන් වහන්සේ පාමුලත් ඔය ෂණික විදියට විසඳුම් බලා ගන්නට යනවා. දෙවියන් වහන්සේ පාමුල උන්වහන්සේ ඉදිරියේ ෂණික දේවල් නැහැ. පාවතුමා කියනවා මොකද්ද? මම මේක දුවන්නේ මැරතන් එකක්. මේක ඉක්මනින් ඉවර වෙන දිවීමක් නෙමෙයි. මට මේ දිවීම කෙලවර කාණ්ඩ කාලයක් යනවා. අපේ ජීවිතවලත් අපි අහන්න ඕනේ ස්වාමීන් වහන්සේ පාමුල ඉවසීම තිබෙනවා. දේශසංසයේ දෙමව්පියන් මරියතුමී හා යෝසෙෆ්තුමා ඔවුන් දෙදෙනාට ග්‍රාබ්‍රියල් දේවදූතයා ඇවිල්ලා පොරොන්දුවක් දුන්නා. පොරොන්දුව දීලා මොකද උනේ? ඔවුන් ගියා ඒ පොරොන්දුව අනුව කොහෙටද? කොහෙටද ගියේ? බෙත්ලෙහෙමට ගියා. බෙත්ලෙහෙමට ගිහිල්ලා දෙවියන් වහන්සේ මොකද 5 star hotel එකක් හදලා තිබ්බා ගිහිල්ලා නතර වෙන්නේ. එහෙමද? එහෙම තිබ්බේ නැහැ. අනේ මේ පොරොන්දුව තුල මේගොල්ලන්ට ඉන්න උනේ කොහෙද? කොහෙද? ගව මඩුවක. දැන් හිතලා බලන්න අපිට දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීලා මේ ගව මඩුවකට යන්න දුන්නොත් මොනවද කියන්නේ? අනේ ස්වාමිනී ඔබ වහන්සේ මට පොරොන්දුව දුන්නේ මේ දුක විඳින්නද? හැබැයි මරියතුමීත් යෝසෙෆ්තුමත් ඒ පොරොන්දුව තුල ඉවසීමෙන් හිටියා. තවත් එක් චරිතයක් ගමු. යෝසෙෆ්. ජෝසෙෆ්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ පොරොන්දුවක් දීලා තිබ්බා. ඒ පොරොන්දුව තුල මොකද උනේ? ජෝසෙෆ්ට වෙන්න තියෙන හැමදේම මොනවද උනේ? යෝසෙෆ් තමන්ගේම සහෝදරයෝ මොකද කරේ? එපා කරා. එම කරේ නැද්ද? යෝසෙෆ් එපා කරා. යෝසෙෆ් වලකට දැම්මා. යෝසෙෆ් විකුණුවා. ඊට පස්සේ යෝසෙෆ්ට හිරේ යන්න උන අපේ භාෂාවෙන් කිව්වොත්. හැබැයි මේ සියල්ල තුල යෝසෙෆ් කියන චරිතය දෙවියන් වහන්සේගේ පොරොන්දුව තුල ඉවසීමෙන් හිටියා. ඉතින් අද අහන්න ඕන අපේ ජීවිතවල ස්වාමිනී මම ඉවසීමෙන් ඉන්නවද උන්වහන්සේ පාමුල? මගේ ජීවිතේ ඉවසීම කියන කාරණය තියෙනවද? මම පාරට බැස්ස ගමන් නැත්නම් මම ගෙදර ගිය ගමන් මට කේන්ති යනවද?
අපි උන්වහන්සේ පාමුලම ස්වාමිනී මගේ ජීවිතයේ ඉවසීම තිබෙනවාද? ඔබ වහන්සේගේ පොරොන්දුව තදින් අල්ලාගෙන යන්න මට ඒ ඉවසීම තිබෙනවාද? බයිබලයේ දකින සෑම චරිතයක්ම තමන්ගේ ජීවිත තුළ උන්වහන්සේගේ සැපයීම අත්දැක්කේ, උන්වහන්සේගේ ආශිර්වාදය අත්දැක්කේ මෙම ඉවසීම තුළ. කෙටි ක්‍රම නෑ උන්වහන්සේගේ ආශිර්වාද අත්විඳින්නට. ඉතින් අද මේ මොහොතේ අපි උන්වහන්සේ පාමුල යමු. ඊළඟ තුන්වන කාරණය තමයි උන්වහන්සේ පාමුල අපි උන්වහන්සේ ඉදිරියේ පොරොන්දුව තුළ ඉවසීමෙන් ඉන්න අතරතුර අද අපි කරම්පද කරේ ප්‍රශංසා කරන්නට අවශ්‍යයි. ඔබගේ ජීවිතය ප්‍රශංසාවෙන් යන ජීවිතයක්ද කෙඳිරි ගාන ජීවිතයක්ද? සමහර අය මට හම්බලා තියෙනවා අයියෝ නෑ බෑ එපා වෙලා. ඔබ අහලා බලන්න ඔබගේ ජීවිතෙත් ඒ වගේද? ඔබගේ ජීවිතය තුළ ඔබ ප්‍රශංසා කරනවද? එහෙම නැත්නම් කෙඳිරි ගානවද? අපේ ජීවිතය ජය ගන්න නම් ප්‍රශංසාව කියන එක අනිවාර්යෙන් අපේ ජීවිතවල තියෙන්නට ඕනි. යෙරිකෝ පවුර වැටුනේ කෙඳිරි ගෑම තුලද ප්‍රශංසාව තුලද? යෙරිකෝ පවුර ප්‍රශංසාව තුල. අපේ ජීවිතවල හාස්කමක් සිදුවෙන්න නම්, අපේ ජීවිතවල උන්වහන්සේ පාමුල පුදුම දෙයක් සිදුවෙන්න නම් ප්‍රශංසාව කියන කාරණේ තියෙන්න ඕනේ සෑම මොහොතකදීම. හරියට කවුරු වගේද? යෝබ් වගේ. යෝබ් මොන වගේද? යෝබ්ගේ සියලු දේ නැති වුණා. අපේ භාෂාවෙන් කිව්වොත් අපි කියන්නේ අර නැත්තට නැති වුණා. නැති වුණ මොහොතේ මිනිස්සයා මොකද්ද කියේ යෝබ්? ස්වාමින් වහන්සේ දුන්සේක, ස්වාමින් වහන්සේ ගත්සේක. ඉතින් ඔබගේ ජීවිතේ මේ ප්‍රශංසාව කියන කාරණය තිබෙනවද? ස්වාමිනී මට ප්‍රශංසා කරන්න පුළුවන්. මගේ ජීවිතේ මේ මොන දේ නැති වුණත් මට ඔබ වහන්සේ පාමුල ප්‍රශංසා කරන්න පුළුවන්. ඒ හැකියාවක් ඔබටත් මටත් තිබෙනවා. අපි අහන්නට අවශ්‍ය අපේ ජීවිතේ පොරොන්දුව තුල ඉවසීමෙන් ප්‍රශංසා කරන්න අපි ලෑස්තිද? හතරවෙනි කාරණය. අපි උන්වහන්සේ පාමුල පොරොන්දුව තදින් අල්ලාගෙන ඉවසීමෙන් ප්‍රශංසා කරනවා. මොකද අපිට ලැබෙන්නේ යන්නේ? මොකද අපිට ලැබෙන්නේ උන්වහන්සේ පාමුල? උන්වහන්සේ අපේ ජීවිතයට සපයන්නට යනවා. මේ කාලේ අපි විශේෂයෙන් මේ කාලේ අපි බොහෝ අසිරුතාම අධ්‍යයනය. විවිධ හේතු නිසා. ඇයි අපිට වෙනදා ජීවත් වුණ විදියට ජීවත් වෙන්න අද බැහැ නෙමෙයි, අපහසුයි. අපහසුයි. ඉතින් අපේ ජීවිතවල මේ වෙනකොට බොහෝ කෙඳිරි ගෑම් තියනවා වෙන්න පුළුවන්. ප්‍රශංසාවන් සමාජයට අඩු වෙලා වෙන්න පුළුවන්. පොරොන්දුවත් අමතක වෙලා වෙන්න පුළුවන්. එහෙනම් අපි සැපේම අත්දකින්න යන්නේ උන්වහන්සේ පාමුලේ. ඉතින් ඔබ මේ මොහොතේ අහලා බලන්න ස්වාමීන් වහන්සේ පාමුල ස්වාමීනි මම ඔබ වහන්සේ ඉදිරියේ මේ සැපේම අත්දකින්නවා. අපි බැලුවොත් ලූක් තුමාගේ සුභාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳන් 11 වෙනි පදයට ඒ කොටසේ යේසුස් වහන්සේ තමන්ගේ මුල් ගෝලයන්ව කැඳවනවා. කවුද කැඳවන්නේ? පේදුරු තුමා ඇතුළු කණ්ඩායම. ඉතින් මේ පේදුරු ගාවට ගිහිල්ලා මොකද කරන්නේ? දැන් පේදුරු බැල් එතන කියනවා පේදුරු තුමා බැල් අකුලවමින් සිටියා කියලා. ඒ කියන්නේ මාළු අල්ලලා ඉවරයි. අල්ලලා හෝ නැත එදා වැඩේ ඉවරයි. ඉතින් යේසුස් වහන්සේ ගිහිල්ලා ඇවිල්ලා කියනවා පේදුරු ගාවට, පේදුරු අපි යමු මොකටද? මසුන් අල්ලන්න. ඉතින් පේදුරු මොකක්ද දෙන උත්තරය? අනේ ස්වාමීනි අපි ඊයේ මුළු රෑම මහන්සි වුණා මාළු අල්ලන්න, අපිට එක මාළුවෙක්වත් හම්බුනේ නැහැ. දැන් මේකේ වැදගත්ම කාරණා ඊළඟට තියෙන්නේ. හැබැයි පේදුරු කියනවා ස්වාමීන් වහන්සේ කියන නිසා අපි යමු. එන්න මෙතනයි වැදගත් කාරණේ තියෙන්නේ. අපේ ජීවිතවලත් උන්වහන්සේ පාමුල සැපීම එදා පේදුරු කිව්වනා ස්වාමීනි මේ වහන්සේ මොනවද මේ කයන්නේ? අපි මේ ඊයේ මුළු රෑම මහන්සි වුණා. ඔබ වහන්සේ කියනවා දැන් මාළු අල්ලන්න අපි දන්නවා මාළු නැහැ. මම දන්නවා මම හිටියනම් මම එහෙම කියයි. ඔබ අහලා බලන්න ඔබ කොහොම කියයිද කියන එක. හැබැයි පේදුරු තුමා ස්වාමීනි අපි යමු.
මොකක්ද උනේ? පේතුරුතුමා ස්වාමීන් වහන්සේ පාමුල සැපීමක් දැක්කා. ඉතින් අපේ ජීවිතවලත් අපි උන්වහන්සේ පාමුල අපේ ජීවිතවල අපි සමහරට නැති බැරිව හෙම්බත් වෙලා ඉන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කියනවා යමු මාත් සමග. යමු මා සමග. ඔබ උන්වහන්සේ සමග යෑමට සූදානම්ද? අවසාන කාරණේ උන්වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේ පාමුල මේ සියල්ල කරන අතරතුර උන්වහන්සේ අපිව මොකද කරන්නට යන්නේ? ඔබවත් මාවත් උන්වහන්සේ උසස් කරන්නට යනවා. උන්වහන්සේගේ දේව රාජ්‍ය තුල උසස් කරන්නට යනවා. මේක අපි උන්වහන්සේ පාමුල තදින් අල්ලගත යුතු දෙයක්. අපි බොහෝ කියනවා ඒ ස්වාමීනි මම තාම මේ තැන ඉන්නේ මම ඔබ වහන්සේ පාමුල මෙච්චර කළා තේනම් ප්‍රශ්නයක් තියෙනවා අපි කතා කරපු කුමක් හෝ කාරණයක් ගැන. පොරොන්දුවේ වෙන්න පුළුවන්, ඉවසීමේ වෙන්න පුළුවන්, ප්‍රශංසාවේ වෙන්න පුළුවන්, සැපීමේ වෙන්න පුළුවන්. අපි උන්වහන්සේ පාමුලේ පොරොන්දුව තුල ඉවසීමෙන් අපි උන්වහන්සේ ඉදිරියේ ප්‍රශංසාව තුල සැපීම අත්දකින්නවනම් උන්වහන්සේ ඔබවත් මාවත් උසස් කරන්නට යනවා. මේ කාලේ අපි බොහෝ ප්‍රශ්න කරදර මැද්දේ යනවා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඉදිරියේ අහන ස්වාමිනී මම ඔබ වහන්සේ ඉදිරියේ මොන වගේ පුද්ගලයෙක්ද? ඒ වගේම ඉවසීම අපි උසස් වීම තුල තවත් අපි මෙනෙහි කරන කාරණයක් තමයි අපි ඉවසීම ලබනකොට හැම මොහොතකදී මොකද වෙන්න ඕනේ? මමයි බොස්. එහෙමද? අපි මේ ගොඩක් අයට බලන්න යනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල බොස්ලා හොයන්න යනවා. අපි මම බොස් මම කියන එක ඔයා කරන්න ඕනේ. යේසුස් වහන්සේෙන් බොස් කෙනෙක් දුන්නේ නෑ. යේසුස් වහන්සේ සෑම මොහොතකදීම නිහතමානී වන්න අයට ආදර්ශයක් වුණා. උන්වහන්සේ ඉදිරියෙන් ගිහිලා ඒ දේ කරා. ගෝලයෝ කරේ මොකද්ද? උන්වහන්සේව අනුගමනය කර එක. ඉතින් අද මේ මොහොතේ අපි උන්වහන්සේ පාමුලාම ස්වාමිනී මම ඔබ වහන්සේ ඉදිරියේ මොන වගේ කෙනෙක්ද? මගේ ජීවිතේ පොරොන්දුවක් තිබෙනවද ස්වාමිනී? ඒ පොරොන්දුව තුල මගේ ජීවිතේ ඉවසීම තිබෙනවද පියාණනි? ඒ ඉවසීම තුල මට ප්‍රශංසා කරන්න හැකියාවක් තිබෙනවද? ඒ ප්‍රශංසාව තුල මම සැපීමක් දකින්නවද? ඒ සැපීම තුල ඔබ වහන්සේ මාව උසස් කරන්නට යනවද? අප උන්වහන්සේ පාමුල මේ දේ අසමු. අපි ආඥා කරමු. ජීවමාන පියාණන් වහන්සේ පියාණන් අපි තුතිවන්ත වෙනවා ඔබ වහන්සේ පාමුල ඔබ වහන්සේ අභිමුඛයට එන්න දුන්නා මේ මොහොත ගැන. පියාණනි අපි ඔබ වහන්සේ අභිමුඛයට එන මේ මොහොතේ අපි දන්නවා පියාණනි අපි සියලු දේ සම්පූර්ණ මනුෂ්‍යයන් නෙවෙයි. අපේ ජීවිතවල බොහෝ අඩුපාඩු හිස්කම් තිබෙනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ බලය අපට ලබා දෙන්න එදා ආබ්‍රහම් තුමා යෝසෙෆ් තුමා ඔබ වහන්සේගේ ගෝලයන් අල්ලාගත් වගේ පොරොන්දුව තදින් අල්ලා ගන්න අපේ ජීවිතය තුළ. ඒ පොරොන්දුව අල්ලා ගන්නවා වගේම පියාණනි ඒ තුල ඉවසීමෙන් සිටින්නට ඔබ වහන්සේගේ කරුණාව අපට ලබා දෙන්න පියාණනි. ඒ වගේම ඉවසීම තුල ප්‍රශංසා කිරීමේ හදවතක් අපට දෙන්න පියාණනි. පියාණනි ඒ තුලින් අපි සැපීම අත්දකින්න යනවා ඔබ වහන්සේගේ වචනයට අනුව. ඒ තුලින් ඔබ වහන්සේ අප උසස් කරන්නට යනවා පියාණනි. පියාණනි මේ මොහොතේ යම් දරුවෙක් ඔබ වහන්සේ පාමුල යාඥා කරනවා තමන්ගේ ජීවිතයේ සැපීම උසස් වීම වෙනුවෙන් පොරොන්දුව වෙනුවෙන් ඉවසීම වෙනුවෙන් ප්‍රශංසාව වෙනුවෙන් පියාණනි ඒ ජීවිත ඔබ වහන්සේ පාමුල බාර කරනවා පියාණනි. පියාණනි ඔබ වහන්සේ ජීවිතවලට කතා කරන නිසා තුතිවන්ත වෙනවා. මේ මොහොතේ අප සෑම ඔබ වහන්සේ පාමුල බාර වෙමින් ඔබ වහන්සේගේ බලවත් වූ ශුද්ධ වූ දෑතට යටත් වන්නේ නාසරී යේසුස් වහන්සේගේ තුම් වූ ප්‍රේමණීය වූ ශුද්ධ වූ නාමය නිසාමය. ආමේන්.